වස්සාන ධර්ම දේශනා පුළුවන් තරම් පින්වත්නි තියෙන මිනිස්සුන්ට අපි කියන්නේ ඒකයි. නැති බැරි දුගී දුප්පත් අහිංසක මිනිස්සු ලක්ෂ ගාණක් මේ මොහොත වෙනකොට අසරණ වෙලා ඉන්නවා. මේ තියෙන මිනිස්සුත් පින්වත්නි නෑ නෑ කියනකොට නැති බැරි මිනිස්සුන්ට කොහොම ඇද්ද එහෙනම්? එහෙනම් පින්වත්නි මේ වෙලාවේ අනුකම්පා සහගත වෙන්නට ඕන. මේ උතුම් පොසොන්පුර පසළොස්වක පෝය දවසේ මිහිඳු මහරහතන් වහන්සේ ධර්මයේ ආලෝකය අරගෙන ශ්‍රී ලංකා ද්වීපයේ නැමැති මේ පුණ්‍ය භූමි ධරණී තලයට වැඩම කරපු දවසේ අපි හැමදෙනාම තීක්ෂණ බුද්ධියෙන් ප්‍රඥාවෙන් කටයුතු කරමු. එකිනෙකාට උදව් කරගමු, උපකාර කරගමු, ශ්‍රද්ධාවන්ත වෙමු, තව තවත් ප්‍රඥාවන්ත වෙමු, වීරියවන්ත වෙමු. මේ ජීවිතය කොහොම හරි අපි ජය ගන්න උත්සාහ කරමු. මොන ප්‍රශ්නය ආවත්, මොන බාධකය ආවත් අපි කෙලින් ඉන්න. අඩුම ගානේ අපේ ජාතියේ අභිමානය තියාගෙන, අපේ රටේ අභිමානය තියාගෙන ඉන්න. අපි උත්සාහ කරමු. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ සෞදි අරාබියේ සේවය නියුතු නීතා කුමාරී මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ මීට වසර 31කට පෙර පරලෝ සැපත් DSIA කරුණාදාස ආදරණීය පියාණන්ට සහ අකල් මරණයකට ගොදුරු වූ DSIA කමල් ඉන්දික ආදරණීය මල්ලීටත් WA අයිරාංගනී පුංචි අම්මාටත් කේ ලීලාවතී ආච්චි අම්මා ඇතුළු නමින් පරලෝ සැපත් වර්ග පරම්පරාවේ සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. අද දේශකයන්න් වහන්සේ බොරැල්ල ශ්‍රී ලංකාරාම වාසී පූජ්‍යපාද උණුවතුර බුබුලේ පියදස්සේ ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්කදං ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ දස බලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද පොසොන්පුර පසළොස්වක පෝය දවසේ වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ විකාශය කරවනු ලබන මේ උතුම් සද්ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ සෞදි අරාබියේ සේවයේ නියුතු නීතා කුමාරී පින්වත් මහත්මිය විසින්. ඒ මෑණියන්ගේ ප්‍රධාන අරමුණු බවට පත්වෙනවා මීට වසර 31කට පෙර පරලොව සැපත් DSIA කරුණාදාස ආදරණීය පියාණන්ට සහ අකල් මරණයකට ගොදුරු වූ DSIA කමල් ඉන්දික ආදරණීය මල්ලීට, ඒ වගේම AW අයිරාංගනී පුංචි අම්මාටත්, ඒ වගේම කේ ලීලාවතී ආච්චි අම්මා ඇතුළු නමින් පරලොව සැපත් වර්ග පරම්පරාවේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරමින්
ධර්ම දානමය පින්කමක් සිදු කර ගැනීමයි සෞදි අරාබියේ සේවය කරන නීතා කුමාරී මහත්මියගේ ප්‍රධාන අරමුණු බවට පත්වෙන්නේ. එසේනම් ඒ නම් සඳහන් කළ සියලුම මළගිය පියතුමල්ලා ඇතුළු ඒ වගේම සහෝදරයන් ඇතුළු පුංචි අම්මලා ආච්චි අම්මලා ඇතුළු පරම්පරානු ඥාත සියලුම ඥාති වර්ගයාට මේ පොසොන්පුර 15ක් පෝදා අප විසින් සිදු කරනු ලබන මේ උතුම් ධර්මානුශාසනාවේ කුසල බලය හේතු වාසනා වේවා. ඒ හැම දිනාටමත් ඒ වගේම මේ උතුම් වූ ධර්මානුශාසනාව ශ්‍රවණය කරනු ලබන වස්සාන ධර්ම දේශනා YouTube නාලිකා ශ්‍රාවක පින්වත් ඔබ අප සෑම සියලු දෙනාටමත් මේ දේශනාව අතර තුරදීම මගඵල පිළිවෙලින් සුඛ පටිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයෙන් සැනසීම ලැබේවා කියන පැතුමෙන් යුක්තව අදත් බණ අහන්නට සූදානම් වෙමු. පින්වත් දරුවනි, අද පොසොන්පුර 15ක පෝය දවස. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාද්වීපයට ධර්මයේ ආලෝකය රැගෙන ආවා වූ දවස. එදා මිස්සක පබ්බතය පින්වත්නි මුළු ප්‍රදේශයේම ආලෝකමත් වෙලා තිබුණේ. අපේ ලංකාවේ රජකම් කළේ දේවානම්පියතිස්ස නම් වූ මහරජතුමා. එතුමාගෙන් ඉස්සල්ල රජකම් කළේ මුටසීව නම් වූ රජතුමා. පින්වත්නි, මේ මුටසීව රජුගේ ඇවෑමෙන් දෙදෙව්ලොවට අධිපති සක්‍රදේවේන්ද්‍ර දිව්‍යරාජෝත්තමයාණන් වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේට ගිහිල්ලා කියනවා, ස්වාමීනි, ලක්දිව අධිපති රජු වූ මුටසීව රජතුමාගේ ඇවෑමෙන් දේවානම්පියතිස්ස නම් වූ රජතෙමේ රාජ්‍යත්වයට පත් වෙලා ඉන්නවා. එනිසා ඔබ වහන්සේට ධර්ම ප්‍රචාරය කරන්න මේ කාලයයි. භාග්‍යවතුන් වහන්සේ පවා පින්වත්නි මිහිඳු මහරහතන් වහන්සේව දැක්කා. මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිව මේ උතුම් ධර්ම ප්‍රචාරය සිදු කරන බව භාග්‍යවතුන් වහන්සේ පරිනිර්වාණ මංචකයේදී දැක්කා. ඒ දැකලා තමයි පින්වත්නි උන්වහන්සේ සක්‍රදේවේන්ද්‍රයන් වහන්සේට අවවාද කරන්නේ, අනුශාසනා කරන්නේ, දේවේන්ද්‍රය ලංකාද්වීපය තුල තමයි මගේ ශාසනය පිහිටන්නේ. ඒ නිසා ඔබ ගොස් මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නට කටයුතු සකසන්න කියලා සක්‍රදේවේන්ද්‍රයන් වහන්සේට බුදුහාමුදුරුවෝ පරිනිර්වාණ මංචකයේදී වදාරලා තිබෙනවා. ඒ අනුව තමයි සක්‍රදේවේන්ද්‍රයන් වහන්සේ එදා දීප චක්‍රවර්ති ධර්මාශෝක අධිරාජයාගේ පුත්‍ර රත්නය වෙච්ච මිහිඳු මහරහතන් වහන්සේට මේ ආරාධනාව කරන්නේ, ස්වාමීනි, ලංකාද්වීපයට වැඩම කරන්නට මේ කාලයයි කියලා. බලන්න පින්වත්නි, මිහිඳු මහරහතන් වහන්සේ නිකන් ආවේ නැහැ. උන්වහන්සේ මේ ලංකාද්වීපයට වැඩම කළේ දෙදෙව්ලොවට අධිපති ශක්‍රදේවේන්ද්‍රයන් වහන්සේගේ ආරාධනාව ඇතිව. එහෙනම් බලන්න මොන තරම්නම් ආනුභාව සම්පන්න දෙවියෙක්ද අපේ සක්දෙව් රජු කියලා කියන්නේ. ඉතින් උන්වහන්සේ තමයි මේ ලංකාද්වීපයේ සම්මා සම්බුද්ධ ශාසනය රකින්නේ. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් බුද්ධ වන්දනාවක් කරලා බණපදයක් කියලා මොනවාම හරි පින්කමක් කරලා මුලින්ම දෙදෙව්ලොවට අධිපති සක්‍රදේවේන්ද්‍රයන් වහන්සේට පින් අනුමෝදන් කළ යුතුමයි. මොකද උන්වහන්සේ තමයි මේ ලංකාද්වීපයේ ධර්මය ආරක්ෂා කරන එකම දිව්‍ය රාජ්‍යය. උන්වහන්සේගේ යටතේ ඉන්න උප්පලවන්න දෙවියෝ, ඊළඟට සම්මාදිට්ඨික සුමන සමන් දෙවියෝ ඉන්නවා. හැබැයි පින්වත්නි, සක්‍රදේවේන්ද්‍රයන් වහන්සේ තමයි ප්‍රධාන. භාග්‍යවතුන් වහන්සේ මේ ශාසනය බාර දුන්නේ එතුමට. ඉතින් පින්වත්නි, මිහිඳු මහරහතන් වහන්සේට සක්‍රදේවේන්ද්‍රයන් වහන්සේ ආරාධනා කළා, ඔබ වහන්සේ මේ ලංකාද්වීපයට වඩින්න කාලයයි කියලා.
එදා මිහිඳු මහරහතන් වහන්සේ දීප චක්‍රවර්ති ධර්මාශෝක අධිරාජයාගෙන් අවසර අරගත්තා ලංකාද්වීපයට වඩින්න. ධර්මාශෝක අධිරාජයා පින්වත්නි මේ යුද්ධයෙන් පස්සේ රටවල් 9කට ධර්ම ප්‍රචාරය කෙරෙව්වා. ඒ රටවල් 9 අතරින් ප්‍රධානම රට වූයේ අපේ ශ්‍රී ලංකාද්වීපය. ඉතින් ඊට ප්‍රධානම හේතුව තමයි තමන්ගේ පුත්‍ර රත්නයම මේ ධර්ම ප්‍රචාරක කටයුත්ත වෙනුවෙන් මේ ලංකාද්වීපයට වඩම්මවන්න ධර්මාශෝක අධිරාජයා කටයුතු කළා. ඉතින් පින්වත්නි දැන් මේ ආශ්චර්යමත් වූ සිද්ධිය සිද්ධ වුණේ කුමන පොය දවසකද? පොසොන් පුර 15ක පොය දවසක. වෙසක් පොයට පසු පොය තමයි පොසොන් පොය කියලා කියන්නේ. එතකොට පින්වත්නි දැන් මිහිඳු මහරහතන් වහන්සේ එදා මේ ලංකාද්වීපයට තනිව වැඩම කළේ නැහැ. එක්තරා පිරිසක් වැඩම කළා උන්වහන්සේත් එක්ක. අපි දන්නවා මේ පිරිස කවුද කියලා. ඊට්ටිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන සාමණේරයන් වහන්සේ කියන මෙන්න මේ ස්වාමින් වහන්සේලා වැඩම කළා. එතකොට ඉත්තිය ස්වාමින් වහන්සේ, උත්තිය ස්වාමින් වහන්සේ, සම්බල ස්වාමින් වහන්සේ, භද්දසාල ස්වාමින් වහන්සේ, සුමන සාමණේර කියන සාමණේරයන් වහන්සේ නමකුත් වැඩම කළා. එතකොට පින්වත්නි ඒත් එක්කම භණ්ඩුක කියන උපාසකතුමත් ආවා කියලා කියනවා. දැන් අපි ඔය මිහින්තලාව අනුරූපයට ගන්නවා. අනුරූපී මිහින්තලා හදනකොට අපේ ගොඩාක් දරුවෝ හදනවා මේ ස්වාමින් වහන්සේලා පිරිස. සත්නමක් එක්ක භණ්ඩුක කියන උපාසකතුමා ඉන්නවා. එතකොට පින්වත්නි දැන් එදා මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකාවට වැඩම කරන දවස පොසොන් පුර 15ක පොය දවසේ ලංකාවේ රජ්ජුරුව එහෙම නැත්නම් දේවානම්පියතිස්ස මහරජුරුව මුවදඩේමේ යමින් තමයි හිටියේ. මුවන් මරණු පිණිස මුවදඩේමේ යනවා. ඒක පින්වත්නි උත්සවයක්. ඒ උත්සවය අපේ රටේ ජනප්‍රියතම උත්සවයක් එදා. අදත් තියෙනවනේ පින්වත්නි ලෝකයේ තැන් තැන්වල සත්තු මරලා සමරන උත්සව. ඒ වගේ අපේ රටේ තිබ්බ මේ දවසේ පොසොන් පොය දවසේ ඒ කාලේ ඉතින් පොසොන් පොයක් කියලා දන්නේ නැහැ මිනිස්සු. ඉතින් රජ්ජුරුව ඇතුළු සියලුම රටේ ජනතාව මුවදඩේම යනවා. මුවෙක් අල්ලගෙන මරාගෙන ගෙදරට ගෙනල්ලා මුව මස් කාලා තමයි සතුටු වෙන්නේ. ඉතින් පින්වත්නි රටේ හිටපු මුවෝ ටික ඔක්කොම ඉවරයි. අහිංසක සතෙක්නි මුවා කියලා කියන්නේ. එදා දේවානම්පියතිස්ස රජ්ජුරුව මුවදඩේම යනකොට පින්වත්නි කොතනකවත් දැක්කේ නැහැ එක මුවෙක්වත් ඉන්නවා. රජු අතින් ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ නොවෙන්න මුවන්ව ආවරණය කරලා තිබ්බයි කියලා සඳහන් වෙනවා දෙවිවරු. හැබැයි පින්වත්නි සම්මාදිට්ඨික සක්‍රදේවේන්ද්‍ර දිව්‍යරාජෝත්තමයාණන් වහන්සේ එක සම්මාදිට්ඨික දිව්‍ය පුත්‍රයෙකුට අණ කරනවා ඔබ ගිහිල්ලා රජුට මුවෙකුගේ දර්ශනය පෙන්වලා දිස්වලා මිහිඳු මහරහතන් වහන්සේ සමීපයෙන් අතුරුදහන් වෙන්න කියලා. ඒ අවස්ථාවේ පින්වත්නි මිහින්තලා ගල් පර්වතයේ අභියසින් මුව අතුරුදහන් වෙනවා. අර මුවෙක්ගේ වේශයක් මවාගෙන හිටපු දිව්‍ය පුත්‍රයා. පින්වත්නි රජ්ජුරුවන්ට දිස්සෙලා රජ්ජුරුව මුවාගේ පසුපස ලුහු බැඳගෙන යනවා. සිවුරංග සේනාව මග හැරෙනවා. ඒ අවස්ථාවේදී පින්වත්නි මිහිඳු මහරහතන් වහන්සේගේ අභියසින් මුව අතුරුදහන් වෙලා මිහිඳු මහරහතන් වහන්සේ ඒ අවස්ථාවේ රජ්ජුරුව පැමිණි බව දැනගෙන තමන් වහන්සේගේ හඬ අවදි කරනවා. ඊට පස්සේ රජ්ජුරුව බලනවා මට දේවානම්පියතිස්ස කියලා ආමන්ත්‍රණය කරපු මේ රටේ ඉන්න මට වඩා ඉහළ කෙනා කවුද? පින්වත්නි පර්වතයේ උඩ බැලින්නම් අපේ මිහිඳු මහරහතන් වහන්සේ. රජ්ජුරුව දැනගෙන හිටියා ධර්මාශෝක අධිරාජයා තමන්ගේ නොදුටු මිත්‍රයෙක්. ඉතින් එතුමා තමන්ට තෑග්ගක් එවනවා. ඒ තෑග්ග තමයි මේ එවල තියෙන්නේ. ඒ ත්‍යාගය තමයි ධර්මයේ ආලෝකය, දහම පණිවිඩය තමයි මේ ලැබුණේ. ධර්මාශෝක අධිරාජයාගේ දේවානම්පියතිස්ස මහරජුරුව පින්වත්නි මිහිඳු මහරහතන් වහන්සේට වන්දනා කළා. වන්දනා කළා ස්වාමීනි ඔබ වහන්සේලා කවුදයි මම හරියට නොදන්නා නමුත් මට හිතෙනවා ඔබ වහන්සේලා ධර්ම දූතයන් වහන්සේලා කියලා. ඒ වෙලේ තමයි ධර්මාශෝක අධිරාජයාගේ පණිවිඩය ඒ වගේම තමයි මේ උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ආලෝකය රැගෙන ආපු බව මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස මහරජුරුවන්ට ප්‍රකාශ කරන්නේ. ඒ වෙලේ රජුරුවන්ගේ
නුවණ බලන්න මිහිඳු මහරහතන් වහන්සේ අඹ ප්‍රශ්නය සහ ඥාති ප්‍රශ්නය පිළිබඳව විමසීමක් කළා. එතකොට පින්වත්නි ඒ අඹ ප්‍රශ්නයටත් ඥාති ප්‍රශ්නයටත් දෙකටම අපේ දේවානම්පියතිස්ස මහරජුරෝ පුදුමාකාර වූ ප්‍රඥාවකින් පිළිතුරු දුන්නා. ඇත්තරම පින්වත්නි දැන් අපේ සිංහල ජාතිය කියලා කියන්නේ ඔය දේවානම්පියතිස්ස මහරජුරුවන්ගේ පරම්පරාවෙන් පැවතෙන ජාතිය. කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපේ රටේ මහජාතිය සිංහල ජාතියනේ. දැන් කෙනෙක් හිතන්න පුළුවන් මේ ජාතිය ගැන දැන් කතා කරනවා ආගම ගැන කතා කරනවා කියලා හිතන්න පුළුවන්. මම එහෙම කතාවක් කියන්න යනවා නෙවෙයි. හරිද? පින්වත්නි දැන් අපට හොඳ ඔළුවක් තියෙනවා. දැන් අර අඹ ප්‍රශ්නයේදී ඥාති ප්‍රශ්නයේදී දේවානම්පියතිස්ස මහරජුරෝ ලස්සන්ට තියුණු මුවහත් පිහියකින් නිලුන් දඬු කපන්නේ යම්සේද ගැට ගැහිච්ච නූල් පන්දුවක් ඒ ගැට ලිහලා දිගාරින්නේ යම්සේද ඒ වගේ තමයි පින්වත්නි මේ ප්‍රශ්නවලට උත්තර දුන්නා කියලා කියන්නේ. ඉතින් දැන් මම මේ ප්‍රශ්න ගැන කතා කරන්න යන්නේ. නමුත් ඉතින් අපට හොඳ ඔළුවක් තියෙනවා හිතන්න. ඒ පරම්පරාවෙන් පැවතගෙන එනවා නම් අපිට හොඳ ඔළුවක් තියෙනවා හිතන්න. එතකොට පින්වත්නි අපි හිතන්නේ නැත්තේ ඇයි? දැන් බලන්නකෝ අපේ රට මෙච්චර පරිහානියටපත් වෙන්න ප්‍රධාන හේතුවක්නේ අපේ මිනිස්සු ඔළුව කල්පනා කරලා වැඩ කරන්නේ නැති එක. ඒකනේ කතාවනේ. පාලකයෙක් ඔළුව කල්පනා කරලා අනාගතය ගැන හිතලා තීරණ ගන්නෙ නැහැ. තම තමන්ගේ වාසියට තම තමන්ගේ ආයට බලය දීලා තමන් කටයුතු කරන්නේ අත්නෝමතික ලෙස. ඔළුව පාවිච්චි කරන්නේ නැහැ. කෝටි දෙකක් මිනිස්සු ඉන්නවා දුක් විඳිනවා කියලා එහෙම ගාණක් නැහැ. ඉතින් පින්වත්නි අන්න ඒ කියන්නේ අර හිතන්නේ මොලේ තියෙනවා. මොලේ තිබ්බට කපටි කමෙන් වංචාවෙන් දූෂණයෙන් අර මොලේ වැහිලා තියෙන්නේ. අර සිතුවිලි වැහිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි මට දැන් මෙතනින් කියන්න ඕනේ ඒකයි. අපට හොඳ ඔළුවක් තියෙනවා. අපේ රටේ පින්වත්නි කොච්චර යාන වාහන එකලස් කරලා හැදුවද මිනිස්සු. කොච්චර දේවල් නිර්මාණය කරාද මිනිස්සු. ඒ හැමෝගෙම මොලෙන් ඒවා හැදුවේ. හැබැයි එක්කෙනෙක්ටවත් පවතින්න දුන්නද? පවතින්න දුන්නේ නැහැ. චීනෙන් අරහෙන් මෙහෙන් ආනයනය කර ඔක්කොම තිබිච්ච ලංකාවේ තිබිච්ච දේවල් ටික විනාශ කරලා දැම්මා. ඉතින් මම මේ බාහිර කාරණාවක් මේ කිව්වේ. නමුත් පින්වත්නි ඒක තමයි. ඉතින් එදා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කරලා දේවානම්පියතිස්ස රජුරුවන්ගේ ඔළුව දේවානම්පියතිස්ස රජුරුවන්ගේ තියෙන ප්‍රඥාව ගැන විමසීමක් තමයි ඒ අඹ ප්‍රශ්නේනොයි ඥාති ප්‍රශ්නේනොයි කළේ. එතකොට දේවානම්පියතිස්ස මහරජුරුවෝ හොඳට පිළිතුරු දුන්නා. ඒ ඔස්සේ මිහිඳු මහරහතන් වහන්සේ තීරණය කළා ලංකාද්වීපයේ ධර්ම ප්‍රචාරය කරන්නට අවස්ථාව කොහොමද කියලා. මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස මහරජුරුවෝ දෙන්නගේ කතාවෙන් අනතුරුව දේවානම්පියතිස්ස මහරජුරුවෝ තුනුරුවන් සරණ ගියපු බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගියපු උපාසකයෙක් බවට පත් වුණා. ඊට මත්තෙන් පින්වත්නි දේවානම්පියතිස්ස මහරජුරුවන්ට මිහිඳු මහරහතන් වහන්සේ චුල්ලහත්ති පදෝපම සූත්‍රයෙන් තමයි බණ කිව්වේ. ඒ ධර්ම දේශනාව අහලා තමයි තුනුරුවන් සරණ ගිහිල්ලා ධාර්මිෂ්ඨ උපාසකයෙක් බවට පත් වුණේ. තුනුරුවන් සරණ ගියපු කෙනා පින්වත්නි කවදාකවත් පංචශීලයේ කඩ කරන්නේ. බුදුන් සරණ ගියපු කෙනා බුදුහාමුදුරුවෝ එපා කිව්ව දේවල් කරන්නේ නැහැ. ඉතින් පින්වත්නි මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකාද්වීපයට වැඩම කළා පළවෙනියටම කළේ රජුරෝ මුණ ගැහෙන එක. මහරජු මුණ ගැහෙන එක. ඉතින් එතන ඒ අවස්ථාව ඒ විදිහටම සිද්ධ වුණා. පින්වත්නි ඊට පස්සේ පසුදා රජමාලිගාවේ දාණයට ආරාධනා කළා. මිහිඳු මහරහතන් වහන්සේ දාණයට වැඩම කළා. පින්වත්නි දින 7ක් තිස්සේ රජමාලිගාවේ දාණය පූජා කරලා මිනිස්සුන්ට බණ කිව්වා. සමචිත්ත පරියාය සූත්‍රයෙන්, ආදිත්ත පරියාය සූත්‍රයෙන්, දේවදූත සූත්‍රයෙන්, විමානවත්තු පාළියෙන්, පේතවත්තු පාළියෙන්, සච්ච සංයුත්තෙන් ආදී සූත්‍ර දේශනා රැසකින් ලක්වැසියන්ට ධර්මයේ දේශනා කළා. පින්වත්නි අන්තිම දවසේ දේවදූත සූත්‍ර දේශනාව කරනකොට පින්වත්නි රජමාලිගාවේ ඉඩ තිබ්බේ නැහැ. ඊට පස්සේ අවසානයේ
රජුගේ මංගල උයන වෙච්ච මහමෙවුනා උයන තමයි සූදානම් කළේ මිනිස්සුන්ට ඇවිත් බණ අහන්න ඉඳ ගන්න. ඉතින් එච්චර මිනිස්සු එච්චරට සෙනග. ඉතින් මේ ලංකාවේ වැසියෝ ගොඩාක් දෙනෙක් එදා ගස්ගල් පර්වත අදහමින් තමයි හිටියා කියලා කියන්නේ. අදටත් පින්වන්නේ සමහර මිනිස්සු විශාල ගල් පර්වතයක් දැක්කොත් විශාල කඳ මහත ගහක් දැක්කොත් එහෙම ගිහිල්ලා වඳින මිනිස්සු ඉන්නවනේ. ඒ වගේ අර මිත්‍යා දෘෂ්ටියට ගියපු ඊටාම අර පහත් මානසික මට්ටම් වලින් හිටපු මිනිස්සු තමයි හිටියේ. ඉතින් දැන් මිත්‍යා දෘෂ්ටියට යන්නේ නැතුව හරියට සම්මා දිට්ඨිකව ගහකට වඳිනවා නම් ඒ වඳින්න ඕන ගහ මොකද්ද? ශ්‍රී මහා බෝධිය. පින්වත්නි ඔන්න දැන් මිහිඳු මහරහතන් වහන්සේ මේ පිළිබඳව දැක්කා. දැකලා ඉවර වෙලා මිහිඳු මහරහතන් වහන්සේ කල්පනා කළා මම ශ්‍රී මහා බෝධීන් වහන්සේ සංඝමිත්තා තෙරණියට කියලා වැඩැම්ම වුවොත් අනිවාර්යයෙන්ම ලක්වැසියන්ගේ මේ මිත්‍යා දෘෂ්ටික ගස්ගල් වන්දනාව නැති වෙලා යනවා. ඒ නිසා අනිවාර්යයෙන් මේක කළ යුතුයි කියලා මහරජුරවන්ට දැනුම් දුන්නා. මහරජ අපට නැවත ජම්බුද්වීපයට යන්න ඕන. ඊට පස්සේ දේවානම්පියතිස්ස රජුර අහනවා ඇයි ස්වාමීනි එහෙම යන්නේ? මගෙන් මොකක් හරි වැරද්දක් වුණාද? නැත මහරජ. ඔබගෙන් කිසිම වැරද්දක් වුණේ නැහැ. අපට ශ්‍රී මහා බෝධීන් වහන්සේ දකින්න නැතුව මේ ගස්ගල් වන්දනා කරන මේ වඳින ගස්ගල් දැක්කට අපේ හිත පිරෙන්නේ නැහැ. ඒ අවස්ථාවේ තමයි පින්වත්නි දේවානම්පියතිස්ස මහරජුරේ ස්වාමීනි මම මොකද්ද කරන්න ඕනේ මේ වෙලාවේ? ඒ වෙලේ තමයි ධර්මාශෝක අධිරාජයාට පණිවිඩ යවන්න කියලා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකාවට වඩම්මවලා දෙන්න කියලා කිව්වේ. පින්වත්නි සංඝමිත්තා තෙරණිය ගැන ඔබ දන්නවා මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩිමහලු සොහොයුරිය සංඝමිත්තාව. එතකොට ඇය පැවිදි වෙලා මේ උතුම් ශාසනික කාර්යය කරන්න තමයි ඇය සසර ගමනේ පෙරම් පුරාගෙන ආවේ. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අපගේ ලංකාද්වීපයට වැඩම කරවන්න තමයි එතුමිය මුළු සංසාර ගමනේම පාරමිතා පුරාගෙන ආවේ. එතකොට පින්වත්නි දැන් ධර්මාශෝක මහරජුරුවෝ ජම්බුද්වීපයේ තිබෙන මේ දඹදිව බුද්ධ ගයාවේ ජයශ්‍රී මහා බෝධි මණ්ඩලයේ මුලට ගියා. ඒ අවස්ථාවේ පින්වත්නි දඹදිව බුද්ධ ගයාවේ බෝධි මණ්ඩලයේදී අතු 4කට මේ බෝධි මණ්ඩලය පැතිකඩවල් 4කට බෙදලා තිබුණා. එතකොට ඒ බෙදලා තිබිච්ච අතු 4 තමයි පින්වත්නි උත්තර ශාඛාව, දක්ෂිණ ශාඛාව, ඒ වගේම නැගෙනහිර ශාඛාව, බටහිර ශාඛාව කියලා කියන්නේ. එතකොට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු අත පැත්තට අපේ දැන් තියෙන දකුණු අත තියෙන්නේ. ඒ දකුණු අත පැත්තට නැමිලා තිබ්බ දක්ෂිණ ශාඛාව. ධර්මාශෝක අධිරාජයා අදිෂ්ඨාන කරලා ඊටාම පිරිසිදු කටාරමක් හදලා මේ කටාරම තුලට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වැඩමවන සේක්වා කියලා අදිෂ්ඨානයක් තිබ්බා. ඒ අවස්ථාවේ පින්වත්නි යමා මහ පෙළහර පාමින් මේ දක්ෂිණ ශාඛාව අර කටාරම මත පිහිටියයි කියලා කියනවා. බලන්න මොන තරම්නම් ආශ්චර්යයක්ද කියලා. ඒ ආශ්චර්යමත් වූ කාරණාවත් සමගම සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වඩම්ම වාගෙන නැව් නැගලා ලංකාද්වීපයට වඩම්මවනවා. එතකොට මේ ලංකාද්වීපය තුල පින්වත්නි ශ්‍රී මහා බෝධීන් වහන්සේ වඩම්මන්න කලින් ලංකාද්වීපයට වඩම්මන්න කලින් මුහුද මැදදී නාගරාජවරු ශ්‍රී මහා බෝධීන් වහන්සේට වන්දනාමාන කරන්නට ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉල්ලනවා. ඇත්තරම නාගයෝ උද්ඝෝෂණය කළා ශ්‍රී මහා බෝධීන් වහන්සේ අපට දෙන්න කියලා. නමුත් ඒ අවස්ථාවේ සංඝමිත්තා තෙරණිය ගුරුලෙක්ගේ වෙස්යක් මවාගෙන නාගයන්ව බියවද්දලා එලෙව්වා කියලා කියනවා. නාගයෝ ඉතින් අඬ ඇවිල්ලා අනේ සංඝමිත්තාවනි පුළුවන් නම් අපට සතියක් වඳින්න පුදන්න ශ්‍රී මහා බෝධීන් වහන්සේ නාග ලෝකයට වඩම්මලා දෙන්න කිව්වා. මේ කවුරුත් නෙමෙයි මුහුද මැද ඉන්න නාගයෝ පින්වත්නි. ඊට පස්සේ සංඝමිත්තා තෙරණිය මොකද කළේ? ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව දවස් 7ක් තිස්සේ නාගයන්ට වන්දනාමාන කරන්න නාග ලෝකයට වඩම්මවාගෙන ගියා. ඊළඟට පින්වත්නි නාග ලෝකයේ නාගරාජවරු වන්දනාමාන කිරීමෙන් අනතුරුව නැවතත් ශ්‍රී මහා බෝධීන් වහන්සේ වඩම්මවාගෙන සංඝමිත්තා තෙරණිය දඹකොළ පටුනෙන් තමයි ගොඩ බැස්සේ කියලා කියනවා.
ජම්බකෝල පට්ටන කියලා නමින් හඳුන්වන්නේ දඹකොළ පටුන. එතකොට මේ දඹකොළ පටුනෙන් ගොඩ බැහැලා ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ පෙරහරින් තමයි වැඩැමුවයි කියලා කියන්නේ. ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ පිළිගන්න මහත් සෙනගක් පිරිවරාගෙන අපේ දේවානම්පියතිස්ස මහරජුරෝ ගියයි කියනවා. මේ අවස්ථාවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේට තියෙන ගරුත්වයට දේවානම්පියතිස්ස මහරජුරෝ කරවටක් බෙල්ල වටක් මොහොතට බැහැලා ශ්‍රී මහා බෝධීන් වහන්සේ හිසින් පිළිගත්තයි කියලා කියන්නේ. ඒ තරම් ශ්‍රද්ධාවක් තිබිලා තියෙනවා දේවානම්පියතිස්ස මහරජුරවන්ට. ඉතින් පින්වත්නි දේවානම්පියතිස්ස මහරජුරෝ මේ විදිහට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වඩම්මවාගෙන මහා පෙරහරි ඇවිල්ලා මේ අනුරාධපුර ශුද්ධ නගරයේද අද අපි ඔය ගිහින් වඳින්නේ එතන තමයි. ඒ මහා මේඝ වනෝද්‍යානය කියලා කියන්නේ පින්වත්නි ඇත්තටම ඒ තැනට ගියාට පස්සේ හිත නිවෙනවා. ඒ මහා මේඝ වනෝද්‍යානයේ තමයි රජුරුවන්ගේ උයන. ඉතින් එතන ශ්‍රී මහා බෝධීන් වහන්සේ තැන්පත් කළා. තැන්පත් කරන්න කලින් පින්වත්නි ශ්‍රී මහා බෝධීන් වහන්සේ වඩා හිඳවන්න කලින් දිව්‍ය ලෝකයේ දෙවි දේවතාවුන් වහන්සේලා ඇවිල්ලා මහා වලාකුලකින් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ උඩ ආවරණය වෙන විදිහට ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආවරණය කරගෙන සතියක් මුළුල්ලේ වන්දනාමාන කළා. එතකොට පින්වත්නි අපි අර කවියක් අහලා තියෙනවා දෙව්ලොව දෙවියන් පුදකල බෝධිය නාලෝ සතියක් පුදලාද බෝධිය දෙනෝදාහක් දෙන වන්දිනා බෝධිය අපිත් වන්දිමු ජාය සිරි මහා බෝධිය. බලන්න පින්වත්නි මේ කවියෙන් කියන්නේ මොකද්ද? දෙව්ලොව දෙවියන් පුදකල බෝධිය. එදා මහමෙවුනාවේ මේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ තැන්පත් වෙනකොට දිව්‍ය ලෝකේ දෙවි දේවතාවුන් වහන්සේලා සතියක් මුළුල්ලේ පිදුවා. නාග ලෝකෙත් සතියක් පිදුවා මුහුද මැදදී නාගයෝ. ඊළඟට දෙනෝ 1000ක් දෙනා වඳිනවා මේ බෝධියට. ඒක බලන්න පින්වත්නි මේ කවියනේ. ඉතින් ඒ වගේ මේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ පවා වැඩම වන්නට ප්‍රදාන වුණේ මහින්දාගමනයේ මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීම. ඉතින් මේවා ආශ්චර්යමත් වූ කාරණා. දැන් අපේ රටේ ශ්‍රී මහා බෝධීන් වහන්සේත් වැඩ ඉන්නවා. ඊළඟට අපේ රටේ ගල් වලට වැඳපු මිනිස්සු හිටියන්නේ. ඒ ගල් වලට වැඳපු මිනිස්සුන්ට තූපාරාමය හැදුවා. ඒ කියන්නේ දැන් ගල් වලට වැඳ ඉන්නේ නැතුව තූපාරාමයට වන්දනා කරන්න. චෛත්‍ය වන්දනාව කියලා කියන්නේ පින්වත්නි චෛත්‍ය තුල තැන්පත් වෙලා තියෙන්නේ අපගේ භාග්‍යවත් අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා. එතකොට පින්වත්නි මේ ශාරීරික ධාතුන් වහන්සේලාට තමයි මිනිස්සු ගිහිල්ලා වඳින්නේ. එතනින් පිනක් සිද්ධ වෙනවා. දැන් ගලකට වැඳයි කියලා පිනක් සිද්ධ වෙන්නේ නැහැ නේ පින්වත්නි. චෛත්‍යයට වැඳුත් පිනක් සිද්ධ වෙනවා. නිකන් ගල් පර්වත අල්ලගෙන වැඳයි කියලා පිනක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා සම්මාදිට්ඨික දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය ලබන්න, ආකර්ෂණය ලබන්න බෝධි චෛත්‍ය වන්දනා කරන්න පුරුදු කළේ අපේ මිහිඳු මහරහතන් වහන්සේ. ඉතින් පින්වත්නි එදා අපේ රටේ අලුත් ශිෂ්ටාචාරයක් බිහි වුණා. කියන්නේ දැන් අපි මේක දකින්නේ නැහනේ. අපි ශ්‍රද්ධාව පැත්තෙන් බලනකොට අපි අලුත් ශිෂ්ටාචාරයක් කියන එකක් නෙමෙයි අපි කියන්නේ වෙනම කලාවක්, වෙනම ආකෘතියක්. අප රටට ආසන්නම රට වෙච්ච ඉන්දියාවෙන් අපට ලැබුණා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ පින්වත්නි ධර්මයත් එක්කම මිනිස්සුන්ට ස්වභාව සෞන්දර්ය ඒ වගේම තමයි කලාව රසවින්දනය මේ හැම දෙයක් ගැනම කියලා දුන්නා. මරණින් මත්තේ සුගතියට යන්නේ කොහොමද, දුගතියට නොවැටි ඉන්නේ කොහොමද, මේ කාරණා සියල්ලම කියලා දුන්නා. තථාගත බුද්ධ භාෂිතය සම්පූර්ණයෙන්ම භාග්‍යතුන් වහන්සේගේ දේශනාව මිහිඳු මහරහතන් වහන්සේ කියලා දුන්නා. ඊළඟට පින්වත්නි අරිට්ඨ කුමාරයා පැවිදි කරලා ලංකාවේ හාමුදුරු කෙනෙක් කියන නාමයෙන් හඳුන්වුවා. එතකොට අරිට්ඨ මහරහතන් වහන්සේ ලංකාවේ ස්වාමීන් වහන්සේ නමක්. එතනින් තමයි ලංකාවේ සංඝ ශාසනය ආරම්භ වුණේ. එතකොට දැන් බලන්න මෙච්චර ආශ්චර්යමත් සංසිද්ධි ගණනාවක් සිද්ධ වුණේ මහින්දාගමනය නිසා. ඉතින් පින්වත්නි අදත් අපි වර්තමානයේ දිහා බලනකොට ඇත්තටම අපි උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ පාලා ඉන්නවා.
මේ මොහොත වෙනකොට අපේ රටේ මිනිස්සුන්ට කන්න බොන්න නැති තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒ නිසා පින්වත්නි අපි මොන දේ කරන්න කාලා බීලා ඉන්නට ඕන. ධර්මය අහන්නත් කාලා බීලා ඉන්නට ඕන. බුදුහාමුදුරුවෝ වදාරන්නේ මහණෙනි බඩගින්නේ තියලා කෙනෙක්ට බණ කියන්න එපා. ඔබට පිණ්ඩපාතයෙන් යම් දෙයක් ලැබිලා තියෙනවා නම් ඔවුන්ට කන්න දීලා ධර්මයේ දේශනා කරන්න. බඩගින්නේ ඉඳලා මිනිස්සුන්ට බණ කිව්වට ඒ බඩගින්නේ ඉන්න මිනිස්සුන්ට ධර්මයේ ඔළුවට යන්නේ නැහැ. අන්න බලන්න බුදු වදන. එහෙනම් පින්වත්නි දැන් අපි මේ කාලය තුල බඩගින්නේ කොච්චර මිනිස්සු ඉන්නවද? ඒ බඩගින්නේ ඉන්න මිනිස්සුන්ට කොච්චර බණ කිව්වත් ඒ මිනිස්සුන්ගේ ඔළුවට යයිද? යන්නේ නැහැ පින්වත්නි. එහෙනම් අපි මේ මිනිස්සුන්ට මුලින්ම කරන්න ඕනේ කන්න බොන්න දෙන්න ඕන. ඒ නිසා අපි කියනවා පින්වත්නි විශේෂයෙන්ම මේ මොහොත වෙනකොට මිනිස්සු ඒ ගෙවල් වල මල් පෝච්චි හදනවනේ. ඒ මල් පෝච්චියක මල් පැල නෙවෙයි දැන් ඉඳවන්න ඕන එළවලු පැලයක්. එළවලු පැලයක් හදලා බලන්නකෝ. දැන් මිනිස්සු එළවලු පාත්තියක් හදන්න හරි කම්මැලි. හැබැයි මල් පෝච්චි වලට ඇන්තූරියම් ඔය වෙල් වල හැදෙන දියහබරල ඕවට සාත්තු කරන්න පුදුමාකාර ආසාවක් තියෙන්නේ. පින්වත්නි දැන් නම් සාගතයක් අත ළඟයි. ඔබ දන්නවනේ ලංකාවට ආපු බමිනිතියා මහා සාගතය කියලා කියන්නේ. ඇත්තටම දැන් ඒ සාගතය වෙලාවේ සමහර ස්වාමීන් වහන්සේලා පින්වත්නි නොකා නොබී ධර්මය ආරක්ෂා කළේ. ගස්වල මුල් පොතුළු කෑවේ. සමහර භික්ෂුන් වහන්සේලා ධර්මය රැකගන්න. දැන් අපට ඉස්සරහට ඒ වගේ දෙයක් වෙනවා. ඉතින් ඒ වගේ දෙයක් නොවෙන්න නම් අපි කල යුත්තේ අහසින් මේ මොහොත වෙනකොටත් පින්වත්නි වහිනවා. දැන් අද මේ ධර්ම දේශනාව කරන වෙලාවෙත් පින්වත්නි මම දේශනාව කරන තැනට වහිනවා. එතකොට මේ අහසින් වැටෙන ජල බිඳු වලින් කොච්චර ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ද අපට? පින්වත්නි මේ වතුර ටිකෙන් කොච්චරනම් වගාවන් පවත්වාගෙන යන්න පුළුවන්ද? ඇලවල් දොලවල් ගංගාවල් වැව් කොච්චර තියෙනවද අපේ රටේ? එහෙනම් පින්වත්නි මේවා වලින් ඇත්තටම අපි වැඩක් ගන්න ඕන. දැන් අපේ රටේ මෙච්චර දේවල් තිබිලත් අපි වගාවක් කරන්නේ කුඹුරක් කරන්නේ හේනක් කරන්නේ අපේ මිනිස්සු අපේ තරුණ දරුවෝ ඔක්කොම නිකන් ඉන්නේ. ඉතින් ධර්මයත් එක්ක ජීවත් වෙච්ච අපිට ඇත්තටම සපයගෙන කෑම එහෙම නැත්නම් හොයාගෙන කෑම කියන එක බුදුහාමුදුරුව වදාලේ ඒකාන්තයෙන්ම උතුම් කාරණාවක්. සපයගෙන කණ එක. දැන් ඇත්තටම අපි නම් දෙයක් අනුභව කරන්නේ අපේ පිනට. ස්වාමීන් වහන්සේ නමක් නම් පිණ්ඩපාතේ වැඩියොත් උන්වහන්සේට පෙර සසර ගමනේ දීපු නිසා ලැබෙනවා. නැත්තම් ලැබෙන්නේ නැහැ පින්වත්නි. දැන් අපට උනත් හම්බෙන්නේ නැහැ සසර ගමනේ දුන්න නැත්තම්. ලෝසකතිස්ස මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ ගියත් උන්වහන්සේට ලැබුණේ කඩල බෙදනවා නම් කඩල යට 2යි 3යි. මුං ඇට බෙදුවොත් මුං ඇට 4යි 5යි. ඊළඟට බත් බෙදුවොත් බත් හැඳි භාගයයි. මේක කාලා උන්වහන්සේට ජීවත් වෙන්න බැරි වුණා. ඉතින් ඒ වගේ පින්වත්නි දැන් අපට නම් එහෙම ගැටලුවක් නැහනේ. දැන් බලන්නකෝ පිණ්ඩපාතේ වඩිනකොට දානි හම්බ වෙනවා නම් ඒක අපේ පින නිසා. හැබැයි ඔබට නිකන් කෙනෙක්ගෙන් ඉල්ලුවාට හැමෝම දෙන්නේ නැහනේ ඔබට. ඔබ සපයගෙන කන්නට ඕන. ඒ නිසා සපයාගෙන කෑම තමයි වටිනාම කෑම. අර කියන්නේ කෑමෙන් හොඳ කෑම සපයාගෙන කෑම. එහෙනම් අසාධාරණව සපයගෙන නෙවෙයි සාධාරණව උපයගෙන සපයගෙන කන්නට ඕන. ඉතින් මේ කාල වකවානුව තුල පින්වත්නි මිනිස්සු මට නම් හිතෙන්නේ සාධාරණද කියලා. මම මීට පෙර දේශනා කිහිපයකම කළා මේ ගැන. සාධාරණ වෙන්න ඕනේ පුළුවන් තරම් පින්වත්නි. අසාධාරණ වුණොතින් සසර ගමනේ අපට අසාධාරණ වැඩ කරපු ඒ වගේ කර්ම විපාක ඒකාන්තයෙන්ම හම්බෙනවා. ඒ නිසා අපි ජීවත් වෙන්නට ඕන සාධාරණ පුළුවන් තරම් හම්බ කරගන්න දේ ධාර්මිෂ්ඨව හම්බ කරගෙන ජීවත් වෙන්නට ඕනේ. දැන් අපි කියමුකෝ රට ඉන්න අම්මා කෙනෙක් විදේශගත වෙලා ඔය කුවේට් වල ඩුබායි කටාර් ඊට පස්සේ සයිප්‍රස් ඊශ්‍රායල් වගේ රටවල් වල ඉන්නෝනේ ගොඩක් අපේ අම්මලා වැඩ කරන්න. ඒගොල්ලෝ ගෙවල් වල සමහර වෙලාවට රැකී ආරක්ෂා කරන්නේ වැඩිහිටියෝ බලාගන්නේ වයසක ආච්චි අම්මලා බලාගන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ ධනය හරි ධාර්මිකයි පින්වත්නි. ගොඩාක් දුක් විඳලා හම්බ කරන සල්ලි. ඉතින් ඒ සපයාගෙන කෑම අන්න ඒකට තමයි කියන්නේ සපයාගෙන කෑම කියලා කියන්නේ. එතකොට අපි සපයාගෙන කන ගමන් කෙනෙක්ට දානය වශයෙන් දීලා කන්නට ඕන. දැන් අපේ ගෙදර පින්වත්නි එළවලු පාත්තියේ එළවලු ටිකක් හැදුනා. අල්ලපු ගෙදර මිනිස්සුන්ට තියෙනවා මොනවා හරි මිරිස් හරි ඊට පස්සේ නැත්තම් තව මොනවා හරි එළවලුවක් තියෙනවා අපට අපේ ගාව නැති එළවලුවක් තියෙනවා.
එතකොට ඒ එළවලුව බෙදා හදාගෙන කන්න පුළුවන්නේ. අල්ලපු ගෙදර අයයි මේ ගෙදර අය දෙගොල්ලන්ට පුළුවන්නේ. ඉතින් ඒ වගේ කරන්න ඕන පින්වත්නි. මේ අවස්ථාව නම් ආත්මාර්ථකාමී වෙලා තමන්ගේ ගොඩ විතරක් වඩාගෙන අනුන්ට හෙන ගැහිලා ගියත් කමන්නේ කියලා හිතන වෙලාවක් නෙවෙයි. ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේගේ ධර්ම ප්‍රචාරයේ මුඛ්‍ය අරමුණ බලාපොරොත්තු බවට පත්ුනේ ලංකාද්වීපයේ ආධ්‍යාත්මික මිනිසුන් පිරිසක් බිහි කිරීම. ඒක තමයි ඇත්තටම මිහිඳු මහරහතන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. ඒකනේ දැන් ගස්ගල් වලට වඳින එකට ශ්‍රී මහා බෝධීන් වහන්සේ තූපාරාමයක් හැදුවේ. ඊළඟට පින්වත්නි පස්සේ කාලේ බලන්න දුටුගැමුණු මහරජුරුව රුවන්වැලි මහා සෑය හැදුවා. ඊළඟට මිරිසවැටිය හැදුවා. අබේගිරිය හැදුවා. ජේතවනාරාම හැදුවා. එක එක රජවරුනේ. ඉතින් ඒ වගේ රජවරුන්ට මේ චෛත්‍ය බඳින්න මේ කලාව එවන් නැත්තම් මේ තියෙන සංස්කෘතිය මේ සભ્યත්වය හුරු කළේ කවුද? අපේ මිහිඳු මහරහතන් වහන්සේ. ඒ නිසා පින්වත්නි අපට හොඳ සංස්කෘතියක් තියෙනවා. අවුරුදු 2500ක ප්‍රෞಢ ඉතිහාසයක් තියෙනවා අපේ ජාතියට. ඉතින් අපේ ආගම ධර්මයට එච්චර අභිමානවත් වූ ජාතියක් ආගමක් අපි. කෙනෙක් හිතයි මේ පුරාජ්‍යරු දෙඩෙව්වට දැන් බලන්නකෝ බංකොලොත් වෙලානේ කියලා. ඒ බංකොලොත් වෙලා තියෙන පින්වත්නි කලවම් වෙච්ච අයට මේ කලවම් වෙච්ච අය රට ගිහින් තියෙනවා. ඒක තමයි ප්‍රධානම හේතුව. දැන් කලවම් වෙලා කියලා කියන්නේ සමහර විට අවුරුදු 70 ගානක් තිස්සේ අපේ රට පාලනය කරපු මේ අයට මේ සමහරට සුද්දන්ගේ කලවම් වීමක් තියෙනවා. ඒ කියන්නේ සුද්දන්ගේ කලවම් වීමක් කියලා කියන්නත් බෑ. දැන් සුද්දන්ට උවමනාවක් තිබ්බන්නේ මේ රට දියුණු කරන එක. දැන් ඒ සුද්දෝ හදපු රේල් පාරවලනේ අපි තාම යන්නේ. සුද්දෝ වවපු තේ වතු ටිකෙන්නේ තාම අපි පළ නෙලා ගන්නේ. සුද්දෝ ඇති කරපු රබර් වගාවලින් අපි තාම පළ නෙලා ගන්නේ. ඉතින් සුද්දෝ ඇති කරපු මේ තේ වලට තියෙන ඉල්ලුම තමයි අපි තාම යුරෝප රටවල් වලට සිලෝන් ටී කියලා යවන්නේ. ඉතින් මම හිතන්නේ සුද්දන්ටත් කලවම් වුණොත් එච්චරවත් මෙච්චර පරිහානියටපත් වෙලා ඇති කියලා. සුද්දන්ට නෙමෙයි පින්වත්නි මේ අය අවුරුදු 70 ගානක් තිස්සේ අපේ රට පාලනය කරපු අය කලවම් වෙලා තියෙන්නේ. මේව කිව්වට තරහ වෙන්න එපා එක්ක සුනකයෙක්ට. සුනකයන්ට කලවම් වෙලා ඉපදෙනවනේ. නැත්තම් පින්වත්නි මීහරකෙක්ට. එහෙම කලවම් වෙලා ඉපදෙනවා. දැන් බලන්නකෝ උත්තරීතර පාර්ලිමේන්තුව කියලා එකක් තියෙනවා. කිසිම වැදගැම්මකට නෑනේ පින්වත්නි. රටේ ප්‍රශ්න ගැන කතා කරනවා වෙනුවට තම තමන්ගේ ප්‍රශ්න ගැන තමයි කතා කරගන්නේ. අපට හිතෙනවා ඒ 225 දෙනාම තනිකර අන් නැති මීහරක් කියලා. එතකොට මේක බොරුවක් නෙවෙයි, ඒක ඇත්ත කතාවනේ. හැමෝම බයිනවනේ. ඉතින් ඒ නිසා පින්වත්නි ඇත්තටම මෙච්චර පරිහානියටපත් උනේ ඔවුන් නිසා. සුනකයන්ට ජාතක වෙච්ච එතකොට අර මීහරකුන්ට කලවම් වෙච්ච අය නිසා තමයි එහෙම වුණේ අපේ රටට. නැත්තම් අපි ඇත්තටම ප්‍රෞಢ ඉතිහාසයක් තියෙන ජාතිකාභිමාණයෙන් ජීවත් වෙන්න පුළුවන්, කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුළුවන්, නැවෙන්නේ නැතුව ඉන්න පුළුවන් අභිමානවත් පුද්ගලයෝ අපි. ඉතින් එහෙම අද වෙලා තියෙන්නේ පිට රටවල් වලින් එනකන් කටවල් අරන් බලන් ඉන්නේ. අපිට වෙලා තියෙන්නේ පින්වන්නේ පිරිහීම. ඉතින් ඉස්සර අපේ සින්දු තිබ්බේ කොහමද? පිට දේශ දීප ජයගත්තා ආදී සිංහලුන්. මෙරට දේවල් පිටරට පටවා බඩගින්නේ සිංහලයා. අපේ රටේ තියෙන දේවල් පින්වත්නි අපි පිටරට යවුවට පස්සේ අපේ මිනිස්සු බඩගින්නෙලු ඉන්නේ. ඒ ඉස්සර අපේ පිටරට යවලා තියෙනවා දේවල්. අද මොනවද යවන්නේ රට? යවන්න දෙයක් නැහැ අපේ රටට පින්වත්නි. එච්චර අපි පිරිහිලා තියෙන්නේ. එහෙනම් මතක තියාගන්න ඕන අපි දැන් ඔය හාල් ගණන් කිය දැන් අද වෙද්දී මේ පොසොන්පුර 15ක පොය දවසේ කීයෙන් කී දෙනයිද බත් කෑවේ? බත් කන්න ගොඩාක් දෙනෙක්ට අද පුළුවන් කමක් නැති වුණා ඇති. මොකද හාල් 200යි 300යි ගණන් ගිහින්. ඉතින් ඇත්තටම පින්වත්නි මෙච්චර අදූරදර්ශී පාලකයෝ ඉන්න රටක අපි ඉපදිලා ඉන්නවද? නමුත් මේ රට පුණ්‍ය භූමියක්, වාසනාවන්ත භූමියක්. අපට නුවරඑළියට ගියොත් සීතල විඳින්න පුළුවන්. යාපනයේ පැත්තට ගියොත් උණුසුම විඳින්න පුළුවන්. තිස්සමහාරාමයේ කතරගම පැත්තට ගියොත් උණුසුම විඳින්න පුළුවන්. මේ කොළඹ අවිස්සාවේල රත්නපුර පැත්තට යනකොට පින්වත්නි හරියට අපේ දේශගුණය සාමාන්‍ය විදිහට මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් පහසු වටපිටාවක් තියෙනවා. කලට වේලාවට වහිනවා. ඉතින් ඒ වගේ හදිසි ආපදා තිබ්බට ගම් වතුර එහෙම තිබ්බට පින්වත්නි කඳුනා යනවා කියලා නිතරම කඳුනා යන්නේ නැහනේ. ඊළඟට මොනවද ගිනි කඳු පුපුරනවයි කියලා නැහැ. භූමිකම්පා කියලා නැහැ අපේ රටේ. ඉතින් මේක තමයි ජීවත් වෙන්න සුදුසුම පුණ්‍ය භූමිය. ඒකයි භාග්‍යවතුන් වහන්සේ පවා දැක්කේ මේ උතුම් ධර්මදීපය. මේක තමයි සුදුසුම භූමිය ධර්ම ප්‍රචාරය කරන්නට. ඉතින් මිනිස්සු සුඛිත මුදිත වෙන්නට ඕන.
අපි කැමති මිනිස්සු සුඛිත මුදිත වෙලා මිනිස්සු ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන අරගෙන අමුදරුවොත් එක්ක හැමෝමත් එක්ක පිනක් දහමක් කරගෙන කාලා බීලා ජීවත් වෙනවට. එතකොට ඔබට යමක් තිබ්බොත් නේ ඔබ දානමය පින්කමකට හරි දෙන්නේ නේ. සාමාන්‍යයෙන් මිනිස්සෙක්ට තිබ්බොත් නේ මිනිස්සයා දානමය පින්කමකට දෙන්නේ. නැත්තම් ඒ මිනිස්සයා මොනවද දෙන්නද? අපට තමයි දෙන්න වෙලා තියෙන්නේ. ඔය දැන් මේ කොළඹ මිනිස්සුන්ට තමයි පින්වත්නි ගොඩාක් මේ වෙලාවේ ජීවත් වෙන්න අමාරු. හේතුව තමයි නගර වලින් ගම් වලින් එන ඈත පළාත් වලින් එන මේ එළවලු පළතුරු ආදී දේවල් කොළඹට දැන් එන්නේ නැහැ. ඩීසල් නැහැ, පෙට්‍රල් නැහැ කියලා වාහන එන්නේ නැහැ. මේ මිනිස්සුන්ට කන්න බොන්න නැහැ. ඉතින් අපි කල්පනා කරා පින්වත්නි කොළඹ 7 තියෙන මිනිස්සුන්ගේ ගෙවල් වලට වැඩම කළ ස්වාමීන් වහන්සේලා වඩම්මලා පිණ්ඩපාතේ අවලා ඒ ලැබෙන යම් දෙයක් තියෙනවා නම් ඒ මිනිස්සු දුන්නොත් හොඳයි පින්වත්නි. ලැබෙන දෙයක් තියෙනවා නම් මේ දුප්පත් මිනිස්සුන්ට බෙදලා දෙන්න. මට ආපු සිතුවිල්ලක්. ඇත්තටම තියෙන මිනිස්සයාගෙන් අරගෙන නැති මිනිස්සුන්ට යම් දෙයක් දෙන්න. ඒ අරමුණම මිනිස්සුන්ට ඉස්සෙල්ලා කියනවා. අපි මෙහෙම දෙයක් කරන්නේ නැති බැරි මිනිස්සුන්ට මේ දේවල් බෙදලා දෙනවා. අපේ පාත්‍රයට හම්බ වෙන දෙයක් තියෙනවා නම් ඒ නැති බැරි මිනිස්සුන්ට ඒක බෙදලා දෙනවයි කියලා අපි කියනවා. ඉතින් එහෙම කියලා පින්වත්නි මට එහෙම සිතුවිල්ලක් ආවා. ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණොත් හොඳයි. අද මේ පොසොන්පුර 15ක පොය දවසේ මම ඒක ඔබට කිව්වේ. ඉතින් ඒ නිසා අපි එහෙම පුළුවන් තරම් පින්වත්නි තියෙන මිනිස්සුන්ට අපි කියන්නේ ඒකයි. නැති බැරි දුගී දුප්පත් අහිංසක මිනිස්සු ලක්ෂ ගාණක් මේ මොහොත වෙනකොට අසරණ වෙලා ඉන්නවා. මේ තියෙන මිනිස්සුත් පින්වත්නි නෑ නෑ කියනකොට නැති බැරි මිනිස්සුන්ට කොහොම ඇද්ද එහෙනම්? එහෙනම් පින්වත්නි මේ වෙලාවේ අනුකම්පා සහගත වෙන්නට ඕන. මේ උතුම් පොසොන්පුර 15ක පොය දවසේ මිහිඳු මහරහතන් වහන්සේ ධර්මයේ ආලෝකය අරගෙන ශ්‍රී ලංකා ද්වීපයේ නැමැති මේ පුණ්‍ය භූමි ධරණීතලයට වැඩම කරපු දවසේ අපි හැමදෙනාම තීක්ෂණ බුද්ධියෙන් ප්‍රඥාවෙන් කටයුතු කරමු. එකිනෙකාට උදව් කරගමු, උපකාර කරගමු, ශ්‍රද්ධාවන්ත වෙමු. තව තවත් ප්‍රඥාවන්ත වෙමු, වීරයවන්ත වෙමු. මේ ජීවිතය කොහොම හරි අපි ජය ගන්න උත්සාහ කරමු. මොන ප්‍රශ්නය ආවත් මොන බාධකය ආවත් අපි කෙලින් ඉන්න. අඩුම ගානේ අපේ ජාතියේ අභිමානය තියාගෙන අපේ රටේ අභිමානය තියාගෙන ඉන්න. අපි උත්සාහ කරමු. නුදුරු අනාගතයකදීම අපි හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පවතින මේ තේරවාද බුදුදහම පවතින මේ උතුම් පුණ්‍ය භූමිය තුලදීම මගඵල පිළිවෙලින් සුඛ පටිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් සැනසෙන්න අපි උත්සාහ කරමු. හැම දිනාටම ඒ වෙනුවෙන් වෙර වීරය වැඩේවා කියන අදිෂ්ඨාන පැතුම තබමින් අදත් මේ පොසොන්පුර 15ක් පෝදා සද්ධර්මානුශාසනාව නිමාවට පත් කරනවා. එසේනම් පින්වත්නි අද වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව තුලින් විකාශය කරවන්නට යෙදුන මේ උතුම් වූ සද්ධර්මානුශාසනාව වෙනුවෙන් පොසොන්පුර 15ක් පෝදා දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුනේ සෞදි අරාබියේ සේවයෙන් යුතු නීතා කුමාරි පින්වත් මහත්මිය විසින්. ඒ පින්වත් අම්මගේ ප්‍රධාන අරමුණු බවට පත් වුණා මීට වසර 31කට පෙර පරලොව සැපත් DSIA කරුණාදාස ආදරණීය පියාණන්ට ඒ වගේම අකල් මරණයකට ගොදුරු වූ DSIA කමල් ඉන්දික ආදරණීය මල්ලි ඇතුළු WA අයිරාංගනී පුංචි අම්මා K ලීලාවති ආච්චි අම්මා ප්‍රධාන නමින් පරලොව සැපත් සියලුම ඥාති වර්ගයාට මේ පින් අනුමෝදන් කරන්නට එතුමියගේ මේ උතුම් ධර්ම දානමය කුසලයෙන් අද පොසොන්පුර 15ක පොය දවසේ බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. විශේෂයෙන්ම නීතා කුමාරි මහත්මියගේ දයාබර පියතුමා, ඒ වගේම දයාබර සහෝදරයා, දයාබර පුංචි අම්මා, ආච්චි අම්මා ඇතුළු පරලෝසපත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට උතුම් වූ අමා මහ නිවන් අවබෝධයම සාක්ෂාත් වේවා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම සෙසු අරමුණු වශයෙන් දැක්වෙනවා නීතා කුමාරි මහත්මියටත් එතුමියගේ පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ආදරණීය බෑනාවන රෝහණ පුතුටත් නියුන් දරු ප්‍රසූතියකට සූදානමින් සිටින දිල්හංගී මදුභාෂණී පාලිතරත්න ඒ ලේලියටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. දිල්හංගී මදුභාෂණී පාලිතරත්න ලේලියට නිදුක් නිරෝගී සුවපත් නිවුන් දරු උපතකට අපි ආශිර්වාද කරනවා. ඒ අම්මට
අපහසුවකින් තොර වේ දරු ප්‍රසූතියට ශක්තිය ලැබේවා. ඒ වගේම තුන්රුවන්ගේ ආශිර්වාදය ලැබේවා. ඒ අම්මගේ ජීවිතයටත් දරු දෙදෙනාගේ ජීවිතයටත් සියලුම යහපත උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. සෞදි අරාබියේ සේවයේ නියුතු ඊජී ගුණවතී මහත්මිය ඇතුළු එතුමියගේ පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය සහ යහපත් අනාගතයකට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඊජී ගුණවතී මහත්මිය ඒ වගේම එතුමියගේ පවුලේ සියලු දෙනාමත් අපි සිහිපත් කරමින් ඒ හැම දෙනාටම සෙත් පතනවා. විදේශගත වෙලා කරන සියලුම රැකී ආරක්ෂා සාර්ථක වෙලා එතුමියට සියලු යහපත උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. දේශකයාණන් වහන්සේ වන අපටද සියලු පූජනීය මහා සංඝරත්නයටද ආශිර්වාද කරනවා. ඒ වගේම ධර්මදේශනා YouTube නාලිකාවේ වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාවේ ගයාන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් සෙත් පතනවා. ධර්ම ශ්‍රවණය කරන ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් වහවහාම සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් ප්‍රාර්ථනාව තබමින් අද පොසොන්පුර පසළොස්වක පෝදා මේ ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයේගෙන කටයුතු කරනු ලැබුවේ සෞදි අරාබියේ සේවයේ නියුතු නීතා කුමාරී පින්වත් මහත්මිය විසින්. නීතා කුමාරී අම්මට අපි ආශිර්වාද කරනවා. ඒ වගේම තමයි එතුමියගේ නමින් මියගිය සියලු ඥාතීන්ට පින් දෙනවා. එසේනම් අද දවසේදී අපි රැස් කරගත්ත සියලුම පින් සම්මා දිට්ඨික අල්පේසාක්‍ය මහේසාක්‍ය ඉෂ්ඨකාමී හිතකාමී පින් කැමැති සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් වේවා. සියලු දෙවියන්ගේ ආශිර්වාදය දේව රැකවරණය අපි හැමෝගෙම ජීවිතවලට නිතියෙන් ලැබේවා. දෙවියෝ අපි යන තැන තබන පියවරක් පාසා අපගේ ජීවිත රැක දේවා ආරක්ෂා කර දේවා. දෙවියෝ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසේවා කියලා දෙවියන්ට පින් දෙමු. ඒ වගේම නීතා කුමාරි මහත්මිය නමින් පරලෝ සැපත් පියතුමා ඇතුළු සහෝදරයා ඇතුළු පරම්පරානු ඥාත සියලු ඥාති වර්ගයාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ මළගිය සියලු ඥාතීන් උතුම් අමා මහ නිවනින් සැනසේවා. ධර්ම ශ්‍රවණය කරන්ට යෙදුණු අද පොසොන්පුර පසළොස්වක පෝදා මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කළ ඔබ හැම දෙනාගේම නමින් මියගිය ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. රට ජාතිය වෙනුවෙන් දීපිදූ වීරෝද්ධාර රණවිරුවන්ටත් අපවත් වී වදාළ යතිවරයන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වේවා කියලා දෙවියන්ට මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම තමයි අද දවසේදී අප විසින් ඒකරාශී කරගන්නට යෙදුන මේ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් අපගේ ජීවිතවලට නිතියෙන් ආශිර්වාදයක්ම වේවා. විශේෂයෙන් මද්ද දේශනාව වෙනුවෙන් පොසොන්පුර පසළොස්වක පෝදා දායකත්වයේගෙන කටයුතු කළ නීතා කුමාරි මහත්මියටත් එතුමිය සෞදි අරාබියේ සේවය කරන්නේ එතුමිය කරන සියලුම රැකී ආරක්ෂා සාර්ථක කරගෙන නිදුක්ව නිරෝගීව කායික මානසික සැනසෙල්ලෙන් තමන්ගේ වැඩ කටයුතු ටික කරගන්න නීතා කුමාරි මහත්මියට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. ඒ වගේම එතුමියගේ ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙච්ච දරුවන් ලේලිය ඒ වගේම නියුන් දරු ප්‍රසූතියට සූදානම් වල ලේලිය ඇතුළු හැම දිනාටම මේ ආශිර්වාදයේ හේතු වාසනා වේවා. ඒ වගේම සෞදි අරාබියේ සේවය කරන ඊජී ගුණවතී මහත්මිය ඇතුළු පවුල හැම දිනාටම මේ කුසල ශක්තිය ආශිර්වාදයක්ම වේවා. අද මේ පොසොන්පුර පසළොස්වක පෝදා අපි රැස් කර ගන්නට යෙදුනා වූ මේ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ අනන්ත වූ ආශිර්වාදය ලෝපුරා විසිරී පැතිරී ඉන්න අපගේ වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ශ්‍රවණය කරන සියලු දෙනාටම ආශිර්වාදයක් වේවා. විදේශගත වෙලා රැකී ආරක්ෂා කටයුතු කරන හැමෝගෙම රැකී ආරක්ෂා ව්‍යාපාර වෙළෙහළඳාම් ආදී කටයුතු සියල්ල දියුණු වේවා. ඒ වගේම අපේ මාතෘ භූමියට පැන නැගී ඇති මේ අහේතුක කාලය මේ ආර්ථික අර්බුදයක් පැමිණ ඇති මේ කාලය වහවහාම සමනය වෙලා අපගේ රටේ මිනිස්සුන්ට සතුටින් වාසය කරන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. නැති බැරිකම් අගහිගකම් දුක් පීඩා සියල්ල නැති වෙලා මිනිස්සුන්ට සැනසුම උදා වේවා. මේ අර්බුදකාරී වාතාවරණය නැති වෙලා අපි හැම දිනාටම සැනසීමෙන් ජීවත් වෙන්නට ජයශ්‍රී මහා බෝහාමුදුරුවන්ගේ දළදා හාමුදුරුවන්ගේ රුවන්වැලි මහා සෑ රජුන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා. අවසානයේදී අපි හැම දිනාටම දෙවියන් සහිත ලෝකයාටත් අද පොසොන්පුර පසළොස්වක පෝදා
රැස් කරගත් මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයාගේ බලය ශක්තිය කරන කොටගෙන මගඵල පිළිවෙලින් සුඛ පටිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයෙන් සැනසෙන්නම මෙම ධර්ම දානයත් හේතු වේවා වාසනා වේවා පාරමිතා ධර්මයක්ම වෙත්වා කියලා ඔහොම්මම වන්දනා කරගනිමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු බුද්ධ ශාසනං චිරන් රක්칸තු බුද්ධ දේශනං චිරන් රක්칸තු බුද්ධ ශාවකං තී ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු හැම දිනාටම සම්මා සම්බුදු සරණ ලැබේවා. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ මීට වසර 31කට පෙර පරලෝ සැපත් DSIA කරුණාදාස ආදරණීය පියාණන්ට සහ අකල් මරණයකට ගොදුරු වූ DSIA කමල් ඉන්දික ආදරණීය මල්ලීටත් AW අයිරාංගනී පුංචි අම්මාටත් කේ ලීලාවතී ආච්චි අම්මා ඇතුළු නමින් පරලෝ සැපත් වර්ග පරම්පරාවේ සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළ සෞදි අරාබියේ සේවයේ නියුතු නීතා කුමාරී මහත්මිය ඇතුළු එම පවුලේ පින්වත් සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තිරුවන් සරණයි. 071 8යි 57යි 57යි 13 071 8යි 57යි 57යි 13 වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා